ධර්මකාමී සුපින්වත්නි මහා ගෝපාලක සූත්‍ර සහම් සාකච්ඡාව සඳහා සහ සම්බන්ධ වෙන ඔබට මේ ධර්මය අහන්නට මේ ධර්මයේ දරා ගන්නට මේ ධර්මයේ හැසිරෙන්නට වීර්ය ශක්තිය වැඩේවා තුනුරුවන්ගේ රැකවරණ ලැබේවා කියලා පළමුවෙන්ම ආශිර්වාද සිද්ධ කරනවා. ලෞතර ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ දේශනා කළ අග්‍රේසර දහම් පර්යායන් අතර සුවිශිෂ්ට දේශනාවක් තමයි මහා ගෝපාලක සූත්‍රය. බුදු පියාණන් වහන්සේ ඒ ප්‍රාදේශික මහ ජනතාව කෙරෙහි ඒ දේශයන්ගෙන් පැමිණ මේ සසුන් කෙතට එහෙම නැත්නම් මේ ශාසනයට සහ සම්බන්ධ වෙච්ච මහා සංඝරත්නය කෙරෙහි ඔවුනොවුන්ගේ ජීවිතවලට සමීප වෙච්ච අත්දැකීම් වලින් කරුණු කාරණා දේශනා කරන්නට සඳහන් කරන්නට යෙදෙන එක මේ සම්බුද්ධ දේශනාවන්ගේ සුවිශේෂී දෙයක්. අපි අදට වුණත් යම්කිසි කෙනෙකුට කරුණක් තේරුම් බේරුම් කරලා දෙනකොට එයාට ඒ අත්දැකීම සමීප වෙන්නේ යම්කිසි දෙයක් ආකාරයකට නම් ධර්මකාරණයක් වෙන්න ඕනේ නැහැ. අපි පොඩි දරුවෙක්ට යමක් කියනකොට ඒ දරුවා සෙල්ලම් කරන ක්‍රීඩාව ඒ දරුවා කැමති ක්‍රීඩාව මොකක්ද කියලා බලලා ඒ ක්‍රීඩාවට අනුව උදාහරණ අරගෙන කියලා දෙනවා. යම්කිසි වෘත්තිකයෙක් ඉන්නවා නම් ඒ වෘත්තිකයාට යම් කරුණක් පැහැදිලි කරනකොට ඒ වෘත්තියට අදාළව කරුණු ගෙනල්ලා කියලා දෙනවා. කොහොම නමුත් බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය දහම යම්කිසි කෙනෙක් හමුවට පාවිච්චි කරගන්නට එහෙම නැත්නම් ජීවිතයට භාවිත කරගන්නට යම්කිසි කෙනෙක් මේ ධර්ම මාර්ගය ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා දෙන එක බුදු පියාණන් වහන්සේත් බුදු පියාණන් වහන්සේගේ දහම් මඟ වැඩි ආර්ය මහා සංඝරත්නයේත් යුතුයකමක්ව වගකීමක්ව එසේත් නැත්නම් උන්වහන්සේලා මේ ලෝක සත්‍යයට ඒ දහම කවර අදහසකින් දේශනා කළාද කියන මේ සියලුම දහම් කරුණු ඇතුළත් මහා වටිනා දහම් පරයායක් ධර්ම සංග්‍රහයක් තමයි මහා ගෝපාලක සූත්‍රය. සුපුරුදු පරිදි මේ සූත්‍රයටත් බොහෝ සූත්‍රයන්ට සෙයින් සවැත් නුවර දෙව්රම් වෙහෙර නිධානයකින් එහෙම නැත්නම් අපි කියනවා සාවත්ති නිධානයක් සවැත් නුවර බුදු පියාණන් වහන්සේ වැඩ හිටපු කාලේ දෙව්රම් වෙහෙර අනේපිඬු සිටුතුමන් විසින් පුද දුන්න ආරාමේ වැඩ ඉන්න කාලේ තමයි බොහෝ සූත්‍ර සංග්‍රහයන් මේ විදිහට निराවුල්ව නිවැරදිව සංග්‍රහ වෙලා තියෙන්නේ. ඉතින් මේ බුදු පියාණන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන කාලේ සිරිත් පරිදි මහා සංඝරත්නයට අනුශාසනාවක් පවත්වන්නට ඕන කියලා එදා දෙව්රම් වෙහෙරේ ඒ වෙනකොට වැඩ හිටපු හාමුදුරුවරු පිරිසට කතා කරනවා. ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරපුවාම මේ හාමුදුරුවරුත් බුදු පියාණන් වහන්සේට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා අවසර වදාරපුවාම බුදු පියාණන් වහන්සේ ධර්ම කතාවක් ආරම්භ කරනවා. ඒ ධර්ම කතාව ඒ භික්ෂුන් වහන්සේලාගේ ගොදුරු බිම්වල තිබ සමීප අත්දැකීමක් වෙන්නට ඇති. ඒ අනුසාරයෙන් බුදු පියාණන් වහන්සේ මේ නෛර්යානික ශාසනයෙහි ගමන් මඟ පිළිබඳව මනා විවරණයක් කරන අවස්ථාවක් තමයි අපිට ගෝපාලක සූත්‍රයෙන් සඳහන් එහෙම නැත්නම් උකහා ගන්නට තියෙන ධර්මය. බුදු පියාණන් වහන්සේ ගවපාලකයෙක් විසින් එහෙම නැත්නම් ගොපල්ලෙකු විසින් තම ගව රැළ ආරක්ෂා කරගන්න තාලේ රැක බලා ගන්න තාලේ අභිවෘද්ධියට පමුණවා ගන්නා තාලේ පිළිබඳව පළමුවෙන් කරුණාකාරණා 11ක් සඳහන් කරනවා. පින්වත්නි ඔබ අපි කොයි කවුරු වුණත් යම් කඳු වෘත්තියක් කරනවා නම් ඒ වෘත්තියේ වැඩිවීමට වර්ධනයට වඩාත් අභිවෘද්ධියට ලක් කරගන්නට Tamanගේ වෘත්තීමේ ජීවිතය එහෙම නැත්නම් ආජීවය Taman විසින් දිවි පැවැත්ම උදෙසා සිද්ධ කරන්නා වූ ඒ යම්බඳු කර්මාන්තය වෘත්තීය රැකියාව වැඩි දියුණු වීමට බලපානා වූ යම්බඳු කාරණයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ එදා ඔය උත්තර ಭಾರತೀಯ ප්‍රදේශයන් වල බුදු පියාණන් වහන්සේගේ කුලවංශ පරම්පරාව ගිහි කල ගෞතම නාමයෙන් තමයි හැඳින්වෙච්චි වාංශිකයන් හැටියට එහෙම නැත්නම්
ගවයන් ආදී කොටගත් මේ වෘත්තීමේ රැකියාවලින් ජීවත් වෙච්ච සාරවත් ගොවිබිම් තිබ්බ කලාපයක තමයි මේ සවැත් නුවර ආදී කොටගත් මේ උත්තර ಭಾರತೀಯ ප්‍රදේශයන් පිහිටලා තියෙන්නේ. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ මේ අත්දැකීම අලලලා ධර්මය හා ගලපලා මේ දේශනාව කරලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ කියනවා ගවපාලකෙක් ගොපල්ලෙක් විසින් තම තමන්ගේ ගව රැළ වැඩි දියුණු කරගන්නට ආරක්ෂා කරගන්නට පිළිපැදිය යුතු කරුණු 11ක් තියෙනවා කියලා. නැත්තම් අවබෝධ කරගත යුතු දැනගත යුතු කාරණා 11ක් තියෙනවා කියලා පිළිපැදිය යුතු. මේ කරුණු කාරණා 11 අපි දැන හඳුනා ගමු. අපේ ජීවිතවලත් යම් බඳු අවස්ථාවකදී තම තම වෘත්තීමේ තත්වයන් වල ඔබ ජීවිතයේ හඳුනා ගන්නකොට මම මේ ශේත්‍ර දියුණු පමුණු කරගත්තා නම් මගේ කටයුත්ත වඩාත් සාර්ථකයි කියලා ඒ ශේත්‍රවල හැසිරෙනකොට ඒ ශේත්‍රවල ප්‍රවීණයන්ගේ කටයුතු තුල අත්දැකීම් තුල අපිට සංවර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. අපි එහෙම තමයි ජීවිතයේ ඒ ශේත්‍රවල සංවර්ධනය කරගත්තේ. පැවිදිකම වුණත් එහෙමයි. වැඩිහිටි, ජේෂ්ඨ, යහපත් යතිවරයන් වහන්සේලා දැකලා අපි මේ මග පාතබනකොට මේ මග අනුගමනය කරනකොට මේ ශාසන බ්‍රහ්මචර්යාව මේ විදිහට සකස් කර ගැනීමටත් හැකියාව තියෙනවා. ඉද බික්කවේ ගෝපාලකෝ න රූපඤ්ඤු හෝති. පළමුවෙන්ම බුදු පියාණන් වහන්සේ දක්වන්නේ යම්කිසි කෙනෙක් පරිහානිකර තත්වයකට Tamanගේ ගවරැළ පත් කරගන්න ආකාරය, Tamanගේ වෘත්තිය පිරිහෙන ආකාරය, Tamanගේ ජීවිකාව පිරිහෙන ආකාරය බුදුරජාණන් වහන්සේකට හේතුව කියනවා ගොපල්ලෙක් හැටියට පිරිහෙන්න නම් මෙන්න මේ කාරණා 11න් සමන්විත වෙන්නට වෙනවා. නැත්තම් මේ කාරණා 11න් එකක් තිබුණත් පිරිහීමේ දොරටුවක් හැටියට මේ ගොපල්ලෙක් ගැන උදාහරණයක් කියනවා. න රූපඤ්ඤු හෝති. ගවරලක් බලා ගන්න මිනිස්සේ තමන්ගේ ගවයන්ගේ රූප ලක්ෂණයන් දැනගන්නට ඕන. ඒ කියන්නේ අපි දැකලා තියෙනවා කළු සුදු වශයෙන්, උස් මිටි වශයෙන් මේ වගේ වර්ණයෙන්, ඒ වගේම හැඩයෙන්, ශරීර ප්‍රමාණයෙන් මේ රූප ලක්ෂණයට අනුව Tamanගේ ගවයන් දැන හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕන ගොපල්ලෙක් වෙච්චාම. නැත්තම් බොහෝ ගවයන් අතර Tamanගේ සත්වයන් අඳුන ගන්නට බැරුව පරිහානිකර තත්වයකටපත් වෙනවා. ඔබත් ඔබගේ වෘත්තියෙහි ඒ ශේස්ත්‍රයන් හඳුනා ගන්නට නොහැකි වුණොත්, ඒ දේවල් හඳුනා ගන්නට නොහැකි වුණොත් ඔබගේ ශේස්ත්‍රයන් ඔබගේ වෘත්තීමයන් තත්ත්ව පිරිහීමකට ලක් වෙනවා. දෙවෙනි කාරණේ කියනවා න ලක්ෂණ කුසලෝ හෝති. ලක්ෂණ වශයෙන් උත් දැන ගන්නට ඕන. ඒ ගවයන්ගේ ඇඟේ යම් බඳු සලකුණු තියෙනවා නම් ඒ කියලා කියන්නේ ඔබ දැකලා තියෙනවා අපි මේක සාමාන්‍ය එකපාරටම තේරෙනකොට මොනවද මේ ලකුණු කියලා. උත්පත්තියෙන් ආපු ලකුණු තියෙනවා සමහර සත්වයන්ගේ. සමහර සත්වයන්ගේ එහෙම නැත්තම් මේ ලක්ෂණ තබනවා. ඒක ඉන්දියාවේ ඒ කාලේ ඉඳලා තිබ්බ අදටත් මේ ආසියාතික කරේ ආදී කොටගත් නොඑක් මේ ගවපාලක ප්‍රදේශයන්ගේ තියෙන ඔබ දැකලා ඇති හන තියනවා කියලා කරන වැඩේ. එක එක ලකුණු තියෙනවා හැමේ ගිනිගත් යකඩයක් රත් කළා ගවයන්ගේ ඇඟේ සලකුණු කරනවා. අඳුර ගන්න පුළුවන් වෙන්න. අන්න ඒ වගේ Tamanගේ සත්වයන්ගේ ලක්ෂණ මොනවද කියලා මේ ගවපාලකයා ගොපල්ලා දැනගන්නට ඕන. ඒ වාගේම න ආසාටිකං සාඨේතා හෝති. තුන්වෙනි කාරණේ කියනවා න ආසාටිකං සාඨේතා හෝති. හදිස්සියේවත් යම්බඳු කටු උල් වලට සීරිලා හැමේ තුවාල වෙලා ඒ තුවාල වලට ඉහෙඳ මැස්සන් තියලා මැසි බිත්තර පණු බිත්තර දාලා තිබ්බොත් ඒ බිජු ඉවත් කරන්නට ඕන මේ සත්වයන්ගෙන්. එහෙම නොකිරීම පිරිහීමට කාරණයක් කියන කාරණේ බුදු පියාණන් වහන්සේ දක්වනවා. න වනම් පටිච්චාදේතා හෝති. ඒ වාගේම යම්කිසි කෙනෙක් මේ තුවාල බෙහෙත් ගල්වලා වසලා යහපත් තත්වයට පත් කරේ නැත්නම් ඒත් පිරිහීමේ කාරණයක් බවට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. අනතුරුව න ධූමං කත්තා හෝති. දුම් අල්ලන්න කියනවා. ගවරැළ ඉන්න ගව කොටුවලට හරක් ඉන්න ඒ හරක් පට්ටිවලට
ඒ කාලේ මේ බෙහෙත් කොළ ආදිය පුච්චලා දුම් අල්ලලා තියෙනවා මැසි මදුරු උවදුරු මේ සත්වයන්ගෙන් පලා යන්නට. බුදු පියාණන් වහන්සේ මේක උදාහරණයකට කියනවා. එහෙම නොකළොත් මේ ගව රැළ පිරිහීමකටපත් වෙනවා. නොඑක් ලෙඩ රෝග ආදිය බෝ වෙන්නට ඒ බලපානවා. ඒ වාගේම බුදු පියාණන් වහන්සේ න තිත්තං ජානාති. ගවපාලකෙක් තිත්තං මේ ගවයන් වතුරට බස්සන ගංගාවලට බස්සන වතුර පිනිස නාණ්ඩ බොණ්ඩ වතුර දෙන්න සුදුසු තීර්ථයන් දන්නේ නැත්තම් යම්කිසි කිඹුල්ලු ආදී කොටගත් භයානක සත්වයන් ඉන්න සැඩ පහර තද ඒ වගේ ස්ථානයන් නොදන්නවා නම් මේ තීර්ථයන් නොදන්නවා නම් ඒත් පරිහානියකටපත් වෙනවා. ඒ වගේම න පීතං ඥානාති යම්කිසි කෙනෙක් මේ ගවයන් ආහාරයෙන් පසුව ප්‍රමාණවත් විදිහට ජලය පානය කරලා නැති බව ජලය පානය කරපු ප්‍රමාණය හෝ ජලය පානය කළාද නොකළාද කියන தત્ත්වය දන්නේ නැත්නම් සමස්ත ගවරැලේ ඒත් පිරිහීමකටපත් වෙනවා. න වීතිං ඥානාති ගවයන් ගෙනියන මග පිළිබඳව දන්නේ නැත්නම් යම්කිසි තද බෑවුම් සහිත තද කදු සහිත රළු පරළු මාර්ගයකින් ගෙනියන්න නැතුව යහපත් වූ මාර්ගය දැනගත යුතුයි. එසේ නැත්නම් ඒත් පරිහානියකටපත් වෙනවා. කරුණු වශයෙන් මම කීවට ඔබ හැමදෙනාම මතක තබා ගන්නට ඕන මේ එක් එක් කාරණය මතු අවශ්‍ය වෙන නිසායි මම මේ කාරණය මතක් කරන්නේ. ඒ වාගේම න ගෝචර කුසලෝ හෝති බුදු පියාණන් වහන්සේ දක්වනවා ගොදුරු විශේ දැනගන්නට ඕන. ආහාරය දීම සඳහා මේ සත්වයන් පමුණවන්නට ඕන තැන. එකපාරටම අපිට හිතනකොට දැන් මේක කියනකොට මේක සමහර වෙලාවට මේ දේශනාවේ මේ කොටස අදාළ නැහැ වගේ හිතුණාට මේක විමසීමේ නුවණ ඇති කර ගන්නට ඕන මේ ධර්මය අහනකොට. කුමක්ද මේ කියන්නේ කියලා. ගෝචර විශේෂ කියපුවාම අපිට හිතනවා කෑම දෙන තැනට, කෑම දෙන තැන් දැනගන්නට ඕන කියලා. කෑම දෙන තැන් පමණක් නෙමෙයි, ඒ කෑම දෙන කලාපයේ කොටි වලස් ආදී කොටගත් ගවයන්ට ආපදා කර තත්ත්වයන් නැති තැන්. එහෙම නැත්නම් විවිධ විෂ සහිත තනකොළ වර්ග, ගෙඩි මුල් වර්ග ගවයන්ට හානිකර තත්ත්වයන් නැති කරන වෙනත් හානිකර උවදුරු තියෙන තැන්ද නැද්ද කියන එක දැනගන්නට ඕන. මේ කාරණාවන් නොදන්නවා නම් ඒත් ගවයන්ට හානි පැමිණෙනවා. ඒ වාගේම තව බුදු පියාණන් වහන්සේ ලස්සන කාරණයක් කියනවා, දේශනා කරනවා අනවශේෂ දෝහීච හෝති. පැටවුන්ට කිරි තබා කිරි නොදෙව්වොත් අපි දැකලා තියෙනවා, අපි අහලා තියෙනවා සත්වයන්ගෙන් මව් සතුන්ගෙන් කුඩා පැටවුන් අයින් කරලා සමස්ත කිරි දොවා ගැනීමේ විධි ක්‍රම ලෝකේ තියෙනවා. එහෙම නැතුව බුදු පියාණන් වහන්සේ කියනවා, දේශනා කරනවා ඒ தത്വයට ගියොත් පිරිහෙනවා. ඒ නිසා ප්‍රමාණවත් අයුරින් කිරි දොවාගෙන පැටවුන්ට කිරි තැබිය යුතුයි කියලා. බුදු පියාණන් වහන්සේ අනතුරුව කියනවා යේතේ උසභා ගෝපීතරෝ ගෝපි පරිනායකා තේන අතිරේක පූජාය පූජකෝ හෝති. මේ ගව රැළක ඉන්නවලු ගව නායකයෙක්, එහෙම නැත්නම් ප්‍රධාන වෘෂභ නායකයෙක්. මේ ගව රැළේ ඉන්න ගවයන් අතර පිරිමි සතෙක් ඉන්නවා, එහෙම නැත්නම් පිරිමි සත්තු කීප දෙනෙක් ඉන්නවා ප්‍රධානත්වයේ නායකත්වයේ දරන. මේ පිරිසට විශේෂ සංග්‍රහ සැලකිලි තියෙන්නට ඕන කියලා බුදු පියාණන් වහන්සේ දක්වනවා. එහෙම නොකරන ගොපල්ලෙක් ඉන්නවා නම් ඒ ගොපල්ලාගේ ගව රැළ පරිහානියකට පිරිහීමකටපත් වෙනවා කියන කාරණා 11 බුදු පියාණන් වහන්සේ අපිට දක්වනවා. වෘත්තීමය ජීවිතයක් වුණාම ඒක ඒ විදිහට සකස් වුණේ නැත්තම් එය පිරිහෙනවා වගේම ඉන් අනතුරුව බුදු පියාණන් වහන්සේ මේ අපි දහම අහන මේ දහම පිළිබඳව විමසන මේ කාරණාවන් භික්ෂූන් හැටියට ඒ වාගේම මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් හැටියට අපි එකින් එක දැන නොගත්තොත් මේ විදිහට කාරණා 11ක් තියෙනවා. ඒ කාරණා 11 නොදැනගත්තොත් අපිත් මේ සම්බුද්ධ ශාසනයේ බුදු පියාණන් වහන්සේ අදහස් කළ උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස කරුණු දහම් සාක්ෂාත් කරගන්නේ නැති වග. ඒ නිසා අපි මෙවක් පටන් මේ කතා කළ ගොපල්ලෙක් විසින් ඉෂ්ට සිද්ධ කළ යුතු
යුතුයකම් වගේම ඒ කාරණා නොසිද්ධ වීමෙන් Taman පරිහානියටපත් වෙනවා වගේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකේ කරුණු 11ක් තියෙනවා. ඒ කරුණු 11ත් මේ කරුණු 11මයි. බුදු පියාණන් වහන්සේ කියන්නේ දේශනා කරන්නේ ඉද බික්කවේ බික්කු න රූපඤ්ඤු හෝති. මේ ගොපල්ලෙක්ට කියන කරුණු 11ම ඒහා සමානවම කියන අවසාන කාරණාව නැතුව. යේතේ බික්කු තේරා රත්තඤ්ඤු චිරපබ්බජිතා සංඝපිතරෝ සංඝ පරිනායකා තේන අතිරේක පූජාය පූජේතා හෝති කියන වචන ටික විතරයි වෙනස් වෙන්නේ. අනිත් කාරණා 10ම වචනත් එක හා සමානවම යොදලා බුදු පියාණන් වහන්සේ මේ උපමාව කරනවා. ඒවමේවකෝ භික්කවේ ඒකාදසෙහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අබබ්බෝ ඉමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරූල්හින් වේපුල්ලං ආපජ්ජිතුං කතමේහි ඒකාදස. මේ සම්බුද්ධ ශාසනයෙහි මේ ධර්ම විනයෙහි වැඩිවීමක් වර්ධනයක් විශේෂ වර්ධනයක් ඒ වාගේම විපුලත්වයක් ලබන්නට නොහැක්කෙක් බවට පත් වෙනවා මේ කරුණු 11න් යුක්ත මේ සම්බුද්ධ ශාසනය පිළිබඳව ආරක්ෂා වෙන්නේ නැත්තම් නොපිහිටනවා නම් ඒ පිරිහීමේ අන්තය පිළිබඳව බුදු පියාණන් වහන්සේ ඉස්තරෝම කරුණු මේ කාරණාවන් ඉදිරිපත් කරනවා. එකින් එකට දැනගත්තත් නැවත දවසක අපි මේ කාරණාව සාකච්ඡා කළත් අපත යන්නේ නැහැ. මේ කාරණාව සම්බුද්ධ ශාසනයේ කෙනෙක් හෝඩියේ ඉඳලා හික්මෙනවායි කියලා හිතාගත්තට කමක් නැහැ. මේ කරුණු පිළිවෙලින් අපි දැන හඳුනා ගන්නවා නම් Tamanගේ ජීවිතේ බහාගෙන මතක තබාගෙන ඒවා භාවිත කරලා Tamanගේ ජීවිත අත්දැකීමක් බවට පත් කරගන්නවා නම් අන්න එදා තමයි මේ සම්බුද්ධ ශාසනයෙහි ගමන් මගට පිළිපන්නා වෙන්නේ. ඒ නිසා අපි බලමු බුදු පියාණන් වහන්සේ මේ ගොපල්ලෙකුටත් රූපඤ්ඤු හෝති කියලා දැක්වුවා. ඒ වාගේම සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙකුටත් කියනවා න රූපඤ්ඤු හෝති. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කතංච බික්කවේ බික්කු න රූපඤ්ඤු හෝති. රූපය දන්නා කෙනෙක් නොවන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ අහනවා ප්‍රශ්නයක්. අපිට තේරෙන්නේ නැහැනේ දැන් මේ රූපඤ්ඤු රූපය දැක්කේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ ධර්ම කාරණා වශයෙන් විමසලා දෙනවා රූපඤ්ඤු හෝති. මොකද්ද ශ්‍රාවකයෙක් හැටියට අපි රූපය පිළිබඳව දන්නේ කියන්නේ කියලා. බුදු පියාණන් වහන්සේ විවරණය කරනවා ඉද බික්කවේ බික්ඛු. මෙහිදී මහණෙනි යම්කිසි භික්ෂුවක් යංකින්චි රූපං සබ්බං රූපං චත්තාරි මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපಂತಿ යතා භූතං නප්පජානාති එවං කෝ භික්කවේ භික්ඛුන රූපඤ්ඤු හෝති. කාරණා 11කින් යුක්ත වෙච්ච මේ පළවෙනි කාරණය රූපය පිළිබඳව යංකින්චි රූපං යම් බඳු රූපයක් සබ්බන් රූපං සියලු රූපයන් චත්තාරි මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපಂತಿ. රූපය පිළිබඳව යම් කිසි කෙනෙක් දැනගත්තොත් අපි එතනින් දැනගන්නට ඕන පංචස්කන්ධ ධර්මයෙහි පංචස්කන්ධ ධර්මතාවයෙහි තථාගතයන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධම අවබෝධයේ පිණිස අස්මිමාන දෘෂ්ටිය සමුද්ඝාතයේ පිණිස එහෙම නැත්නම් විනාශයේ පිණිස දුරු කිරීම පිණිස දේශනා කොට වදාළ සක්කාය දිට්ඨිය දුරු වීම පිණිස දේශනා කොට වදාළ මේ පටිච්චසමුප්පාද ධම් පර්යාය තුල පංචස්කන්ධ විවරණයට සංග්‍රහ වූ රූපය කියන මේ කාරණය පිළිබඳව දන්නේ නැත්නම් යංකින්චි රූපං සබ්බං රූපං කියලා කියන්නේ රූපය කිව්වහම තාමත් අපිට අතීත හුරුවට රූපය කියලා කියන්නේ ඇහෙන් දකින්න දේ කියලා ටක් ගාලා ඔලුවට එනවා. නමුත් අපි හැම අවස්ථාවකදීම දැනගන්නට ඕන රූප කියලා රූපයක් තියෙනවා, ශබ්දය කියලා රූපයක් තියෙනවා, ගන්ධය කියලා රූපයක් තියෙනවා, රසය කියලා රූපයක් තියෙනවා, ස්පර්ශය පොට්ටබ්බය කියලා රූපයක් තියෙනවා. ඒ වගේම සංකල්ප නැමැති ධම්ම රූපය කියලා රූපයක් තියෙනවා කියලා. එතකොට මේ සියලුම රූපයන් චත්තාරිච මහා භූතානි
සතර මහා භූතයන්ගෙන් පඨවිය, ආපෝ, ධාතෝ, වායෝ කියන සතර මහා භූතයන්ද ඒ වාගේම චතුන්නංච මහා භූතානම් සතර මහා භූතයන්ගේ නැමැති මේ කය නැමැති ඉන්ද්‍රිය හයෙහි එකතුව ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පද්ධති 6ක සංග්‍රහයක් තමයි මේ කය කියලා අපි කියන්නේ. මේ සිරුර කියලා අපි කියන්නේ. මේ සිරුර සමීපයට පැමිණි ඒ ඉන්ද්‍රියන් සමීපයට පැමිණි ඇදගත් රූපය කියන කාරණය. යම්කිසි කෙනෙක් නොදන්නවා නම් ඔහු මේ සම්බුද්ධ ශාසනයෙහි අභිවෘද්ධියට ඉදිරියට එන්නේ නැහැ. ඒකින්ද බුදු පියාණන් වහන්සේ මේ දක්වන්නේ පංචස්කන්ධය අතුරින් පළවෙනි කාරණේ. යම්කිසි කෙනෙක් රූපය දැනගන්නවා නම් පින්වත්නි වෙනත් සූත්‍ර දහම් වල ඔබට අහලා හුරු පුරුදු ඇති හේ වේදනාව දැනගනි, රූපය දන්නා සංඥාව දැනගනි, රූපය දන්නා සංකාරය දැනගනි, රූපය දන්නා විඥානය දැනගනි කියන මේ පංචස්කන්ධයම දැනගන්නවා යම්කිසි කෙනෙක් රූපය දැනගත්ත දවසට. රූපය ඒ වාගේම මෙතනදී අපි දැනගන්නට ඕන රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියන මේ රූප වර්ග 6 පමණක්මත් නෙමෙයි. තවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ පංචස්කන්ධයට ආහාර වශයෙන්, වැඩීම් වශයෙන් උපකාර වන නැත්නම් මේ පංච උපාදානස්කන්ධයට උපකාරී වන කබලින්කාර ආහාර, ඒ වාගේම මනෝ සංචේතන ආහාර ආදී කොටගත් එම විඥාන ආහාර ආදී කොටගත් සතර ආහාරයකුත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. කෙසේ නමුත් මේ පංචස්කන්ධය පිළිබඳව මේ රූපය පිළිබඳව යම්කිසි කෙනෙක් දන්නේ නැත්නම් රූපය කියනකොටම ඇහෙන් දකින දේ ගැන හිතට එනවනම් රූපය පිරිසිඳ දැක ගන්න අවස්ථාවක් නැත්නම් ධම්මාවත අහලා ක්‍රමක්‍රමයෙන් මේ රූපය කවක්ද කියන එක විමසමින් මේ ධම්මගේ ඉදිරියට ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉර්ධිපාද ධම්ම ඇසුරු කරගෙන රූප ධර්මතාවයේ පිළිබඳව එළඹෙන්නේ නැත්නම් දැනගන්නේ නැත්නම් ඔහු මේ සම්බුද්ධ ශාසනයේ ඉදිරි පියවර තබන්නේ කියන කාරණය බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ රූප ධර්මතාවයේ සබ්බං රූපං කියන කාරණේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනකොට අපි බණ අහන්නට ඕන මේ රූප ධාතුව කුමක්ද කියන කාරණේ දැනගන්නට. නිරන්තරයෙන් මහා සංඝරත්නය ආදී කොටගත් මේ සම්බුද්ධ ශාසනයේ ගිහි පැවිදි කවුරුන් හෝ කෙනෙක් රූපය විවරණය කරනවා නම් බුද්ධ වචනයට අනුව ඒකට සවන් දීලා ඒ දේ විමසලා ඒ පිළිබඳව මනා ඥානය පහළ කරගන්නට ඕන. ඒට වෙහෙසෙන්නට ඕන. ඉන් අනතුරුව කියනවා දෙවෙනි කාරණේ බුදු පියාණන් වහන්සේ කතංච භික්කවේ භික්ඛුන ලක්කන කුසලෝ හෝති. හරියට අර හන තියපු හරකෙක්ගේ හන ලක්ෂණයන් එක එක හැඩතලයන් නොදන්නවා වගේ යම්කිසි භික්ෂුවක් මේ සම්බුද්ධ ශාසනයේ හැඩතල දන්නේ නැත්නම් මොකක්ද මේකට මේකේ ලක්ෂණය මොකක්ද මේකේ මේ හැඩය කියලා දන්නේ නැත්නම් ඒත් මේ සම්බුද්ධ ශාසනය ඉදිරියට යන්නේ නැහැ. මේ සම්බුද්ධ ශාසනයේ ලක්ෂණය මොකක්ද බුදුරජාණන් වහන්සේ කියනවා කම්ම ලක්කනෝ භාලෝ කම්ම ලක්කනෝ පණ්ඩිතෝති යථා භූතං නප්පජානාති එවංකෝ භික්කවේ භික්ඛුන ලක්කන කුසලෝ හෝති. කම්ම ලක්ෂණය දැනගන්නට ඕන. බාලයෙක් හරි පණ්ඩිතයෙක් හරි කරන කර්ම ලක්ෂණය දැනගන්න ඕන. යම් බඳු ක්‍රියාවකින්ද පණ්ඩිතයෙක් වෙන්නේ යම් බඳු ක්‍රියාවකින්ද බාලයෙක් වෙන්නේ කියලා. බාල පණ්ඩිත කියන ප්‍රශ්නේ අපිට හැමදාමත් තියෙනවනේ. කවුද බාලයා කවුද පණ්ඩිතයා? දස අකුසලයට යොමු වෙච්ච කෙනා විශේෂයෙන්ම කාය වාග් කියන මේ ద్వාර දෙක සංවර නැති කෙනා බාලයෙක්. කයින් යම්කිසි කෙනෙක් ත්‍රිවිධ දුෂ්චරිතය සිද්ධ කරනවා නම් ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර ආදී දුෂ්චරිත සිද්ධ කරනවා නම් ඔහු බාලයෙක් හැටියට සලකගත්තට කමක් නැහැ. වචනයෙන් කවුරු හරි කෙනෙක් බොරුව කියනවා නම්, රළු පරළු දේ කියනවා නම්, කේලම් කියනවා නම්, හිස් වචන කියනවා නම්
ඔහු බාලයෙක් හැටියට හඳුනාගත්තට කමක් නැහැ. තව කෙනෙක් විමසන්න කියන කාරණයක් නෙමෙයි මේ කියන්නේ. තමන් විමසගත්තාම බොහෝම ප්‍රමාණවත්. අරයා බාලේ මෙයා බාලේ නෙවෙයි තමා බාලේ කියලා දැන දරා ගන්න එක තමයි මේ සම්බුද්ධ ශාසනයේ හැම වචනයකම තේරුම. එළියයි ඇතුළයි බලන්න ගියොත් අපි මේ මොහොතේම බුදු පියාණන් වහන්සේගේ අනුශාසනාවෙන් බොහෝ දුර ගිහිල්ලා අවිද්‍යා අන්ධකාරයේ අන්ධයන් බවට පත් වෙනවා. නිකන් ඉද්දිත් පේන්නේ නැහනේ. නිකින්ද අඳුරෙම අන්ධයන් බවට පත් වෙන තරමටම කොහොමවත් අවස්ථාවක් නැති තත්වයකට පත් වෙන ඇහැ පෑෙන්න පටන් ගත්තා. ඒ නිසා පින්වත්නි තමන්ම විමස ගන්න ඕන තමන් බාලද පඬිතද කියලා. මේ ලක්ෂණය කුසල ධර්මයන්ට අනුව විමස ගන්නට පුළුවන්කම යම්කිසි කෙනෙකුට නැත්තම් මේ සම්බුද්ධ ශාසනයෙහි පසුගාමී පුද්ගලයෙක් ඔහු. මේ සම්බුද්ධ ශාසනයේ ඉදිරි පියවරක් තබා ගන්නට හැකියාවක් නැහැ. පුරුද්දට වගේ බොරු කියවෙනවනම්, පුරුද්දට වගේ රළු පරළු දේවල් කියවෙනවනම්, පුරුද්දට වගේ යම් බඳු කේලම් හිස් වචන ආදිය කියවෙනවනම් ඒවා ටිකක් අඩු කර ගන්නට ඕන. ටිකක් නෙමෙයි මේ කුසලයේ පිරෙන්න අඩු කර ගන්නට ඕන. ඒ වගේම කයින් යම් බඳු කාරණාවන් වෙනවනම් ඒවත් ඒ විදිහට අඩු කර ගන්නට ඕන. එහෙම නොවන තැන සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියක් නැහැ කියන බව බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. ගවරලක නායකයෙක් ගවරල පරිහානියකට පත් කර ගන්නවා. තමන්ගේ වෘත්තීය පරිහානියකට පත් කර ගන්නවා වගේ මේ සම්බුද්ධ ශාසනයේ නිවීම උදෙසා යන ගමන ප්‍රමාද වෙනවා. ඒ වාගේම පිරිහෙනවායි කියන කාරණය දැන කියා ගන්නට ඕන. බුදු පියාණන් වහන්සේ දෙවනි දහම් කරුණින් දක්වන්නේ ඒ කාරණය. ඊට පස්සේ අපි තුන්වෙනි දහම් කාරණාවට එනවා. අපි කතා කරා ගොපල්ලෙක් මැසි මදුරු උවදුරින් ඇතිවෙන මේ පණුබිත්තර අපි කියන තාලට අපි හැමෝටම තේන තරම මේ ඉහඬ බිජුව ඉවත් කරන්නට ඕන. ඉහඬ මැස්සන් ඉහඬ බිජු දාපුවාම පණුවන් බෝ වෙන නිසා ඒවා සුද්ධ කරලා තියාගන්න පුංචි සීරීමකට තමයි ඇවිල්ලා මේ මැස්සෙක් වහලා මේ බිත්තරේ මේ බීජය බහලන්නේ. ඒව හරියට පිරිසුදු කරේ නැත්නම් ඒ පුංචි සීරීම මහ වනයක් වෙලා විනාශ වෙනවා වගේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මමත් මේ සම්බුද්ධ ශාසනයට කියනවා ඉහඬයන් ඉවත් කරන්න කියලා. එහෙම කියලා මේ ශ්‍රාවකයන්ට බුදු පියාණන් වහන්සේ මොනවද දේශනා කරන්නේ? ඉද බික්කවේ බික්කු uppannං කාම විතක්කං අධිවාසේති න පජහන්ති න විනෝදේති න භ්‍යන්ති කරෝති න අනභාවං ගමේති. කවුරු හරි කෙනෙක් කාම විතර්කයක් පැන නැග්ගහම හිතට මේ කියන්නේ සම්මා සංකප්පය පිළිබඳව ආදී කොටගත් අනෙකුත් මේ පංච නීවරණ දහම් ගැන මේ දේශනාව කරන්නේ බුදුහාමුදුරුවෝ. යම් කිසි කෙනෙක් කාම විතර්කයක් හිතට පැන නැග්ගහම පංච ඉන්ද්‍රිය පිනවන්නට යම් කිසි කෙනෙක් හිත ඇදිලා යනකොට මේ පිළිබඳව ආදීනවයේ දැකලා එතනින් මිදෙන්නේ නැත්තම් මේ ආස්වාදයේ ලබන්න තැනක් නැහැයි කියපු බුදු පියාණන් වහන්සේගේ වචනය පිළිබඳව ශ්‍රද්ධාවෙන් පිළි නොපැද මෙහි ආස්වාදයක් වේය. ආස්වාදයක ස්ථීර බවක් වේය. ඒකයි විශේෂත්වය. සුඛය කියන ආස්වාදයේ පැන නගිනවා. මේ පැන නගින්නා වූ ආස්වාදයේහි නිට්ටයතාවයක් අපේක්ෂා කරමින් බොහෝ කලක් මේ මට සුවය ගෙනමින් පවතිවි කියන අවිද්‍යා මූලික හැඟීමෙන් යුක්තව යම් කිසි කෙනෙක් ජීවිතේ මෙහෙව ගන්නවා නම් අන්නේ කියන්නා වූ කාම විතර්කය කම් සැප කෙරෙහි සිතුවිල්ල යම් කිසි කෙනෙක්ගේ හිතට නැගිච්චාම ඒ වෙනුවෙන් ඒ කාම සිතුවිල්ල ඉවසනවා නම් ඒ වෙනුවෙන් යමක් කටයුතු කරන්නට සූදානම් වෙනවා නම් එය දුරු නොකර ගන්නවා නම් මනවින් දුරු කරන්නේ නැත්තම් ඒක වැඩෙන්න ඉඩ දෙනවා නම් අපි එකපාරට මේ කාම භුක්ති විඳීම හදිසියෙ සිද්ධ කරගන්නෙත් නැහැ. වැඩෙන්න ඉඩ දෙනවා ටික කාලයක් අපේ ජීවිතේ. අපි මේ භුක්ති විඳින කාම භෝගී ජීවිතයේ වුණත් දිගු කලක් මේකේ ආරම්භයට හිත යොදලා බලන්න. ඔබගේ ජීවිතවල මූලාරම්භයන්ට යම් බඳු අවලෝකනයක් හැරී බැලීමක් කරලා බලන්න. අපි භුක්ති විඳින්නා වූ බොහෝ කාම භෝගී ජීවිතවල ජීවන අත්දැකීම් ටිකෙන් ටික තමයි ජීවිතේ වැඩුණේ.
එදා අපි බෙහෙතක් කරගත්තේ නැහැ. ඒක නිසා ඒවා බොහෝ සෙයින් වැඩිලා ගස් කොළන් බවට පත් වෙලා මල්ඵල දරන තත්ත්වයටපත් වුණා අපේ ජීවිත. ඒ නිසා බුදු පියාණන් වහන්සේ කියනවා මේ කාම විතර්කයන් හිතේ පැන නගිනකොට එය දුරු වෙන්නට කටයුතු නොකරගත්තොත් මේ සම්බුද්ධ ශාසනයේ ඉදිරියට යන්න ටිකක් අපහසුයි කියලා. මේවා හොඳින් විමස ගන්නට ඕන, කරුණු විචක්ෂණශීලීව විමර්ශනශීලීව දරා ගන්නවා නම්, දැක ගන්නවා නම් මේ බුද්ධ වචනය හැමදාමත් ඇහුවට පාඩුවක් නැහැ කියන තැනට හිතේ ශ්‍රද්ධාව මෝරනවා. හැමදාමත් මේ සද්ධර්මය ඇහුවත් මගේ ජීවිතේට යහපතක් වෙන්නේ මේ කන් දෙක ලැබපු එකේ පින්කම මේකයි කියලා තමන්ගේ හිතේ ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා යම්කිසි කෙනෙක්ගේ හිතේ නැගුණොත් එහෙම ව්‍යාපාදයක් කියලා කියන්නේ තරහවක්. මේවා ආකාර ගණනාවකට නැගෙන්න පුළුවන්. මේ තරහව කියන එක ආකාර 9කට විතර එන්නට පුළුවන්. යම්කිසි සිද්ධියක් වෙච්චාම මේක අතීතයේ මට මෙහෙම දෙයක් වුණාය, මේ විදිහටම නැවතත් සිද්ධ වෙයි කියලා මේ වගේ මේ ජීවිතේ විවිධ ආකාරයෙන් ඊටාම නොහිතා යම්කිසි කෙනෙක්ගේ එහෙම නැත්නම් පිටස්තරයේ කෙනෙක්ගේ යම්කිසි අදහසක්වත් නැතුව සිද්ධ කළ කටයුත්තක් Taman වැරදි දෘෂ්ටියෙන් අරගෙන මට මෙහෙම දෙයක් වුණාය කියලා යම්කිසි වෙලාවකට හිතේ මේ තරහව, නොගැලපීම, ගැටීම බොහෝ කලක් මෝරන්නට පුළුවන්. එහෙම හිතුවිලි නැගෙන්නට පුළුවන්. ඒක තමයි මේ පෘථග්ජනකමේ ස්වභාවය. හැබැයි කවුරු හරි කෙනෙක් මෙහෙම නැගෙන්නා වූ මේ ඝර්ෂණය හිතේ මේ ගැටීම ඕනම දෙයක් වෙනුවෙන්, පුද්ගලයෙක් වෙනුවෙන්, සත්වයෙක් වෙනුවෙන්, ගහක් කොළක් වෙනුවෙන් මේ තියෙනා වූ යම්බඳු පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූතයන් කෙරෙහි යම්කිසි කෙනෙක් ඝර්ෂණයක්, ගැටීමක්, තරහක්, දැඩි තරහවක් ඇති කරගත්තොත් ඒ ඇති කරගත්ත දේ දහමින් විමසා නුවණින් බලා දුරු නොකරගෙන ඒ දේ වැඩිවීමට, ඒ දේ වඩාත් ගැඹුරින් සංවර්ධනය වීමට ඉඩ හැරියොත්, අපි කියන්නේ පැලවෙන්න දුන්නොත්, එහෙම පැලවෙන්න දීපු හිතකට මේ බුදු මග දුරස් වෙනවා. කාමයට එහෙමයි, තරහවත් එහෙමයි. ඒ වාගේම විහිංසා විතර්කයක් මෛත්‍රියෙන් තොර නොවුනොත්, මෛත්‍රියෙන් තොර වුනොත්, මෛත්‍රී කියන ගුණධර්මයෙන් ජීවිතේ ඈත් වුනොත් ඒත් හිතන්නට එපා මේ බුදු මගට ආධාරයක් වෙයි කියලා මේ මෛත්‍රියෙන් තොර වෙන එක. මෛත්‍රිය කියලා කියන්නේ එදිනෙදා ජීවිතේට යම් බඳු හැලහැප්පීමක්, ගැටලුවක් නැගිච්ච තැනකදී ඒ ඉවසීමේ ගුණය නිරන්තරයෙන් තියෙන්නට ඕන. අපි දෙවෙනියට කතා කරපු මේ ව්‍යාපාද තත්වයට හිතපත් නොකර ඒ ව්‍යාපාද තත්වයෙන් හිත මුදවා ගන්නට මේ විහිංසාව කියන හිංසනකාරී ලක්ෂණයෙන්ගෙන් හිත මුදවා ගන්නට උත්සාහ කරන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, අනිකුත් වූ පාපී අකුසල දහම් හිතට නැගෙනවා නම් ඒ සියලුම පාපී අකුසල දහම් වල මූලයන් තුන තමයි මේ කතා කළේ. මේ මූලයන් පදනම් කරගෙන තවත් ඕනෑම විදිහේ සොරකමකට ආදී කොටගත් වෙනත් දුෂ්චරිතයකට හිත නැමෙනවා නම් ඒ හිත ඒ විදිහට සංවර්ධනය නොවි ඉදිරියට සංවර්ධනය වීමේ, බුදු මගට සංවර්ධනය වීමේ ආකාරයක්, ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ කියනවා නොදන්නවා නම්, ඒ දේ නොකරනවා නම් හරියට ඉහඬ මැස්සෙක් පණු බිත්තර දාලා තුවාලයක් හැදිලා මේ ගවරැල විනාශ කරගන්නවා වගේ මේ සම්බුද්ධ ශාසනයෙහි Tamanගේ වැඩේ කටයුත්ත හේවත් නිවර්ණවග ක්‍රමක්‍රමයෙන් විශාලයපත් වෙලා වැඩිලා වර්ධනය වෙලා මේ සිතුවිල්ල Taman දස අකුසලයට නැඹුරු කරලා පංච නීවරණ දහම් හිත තුල වඩවලා නිවන් මඟ අහුරනවා කියන කාරණය. ඒ නිසා හැමදෙනාම යම්කිසි කෙනෙක්ගේ හිතට කාම විතර්කයක් පැන නගිනකොට ආස්වාදය, ආදීනවය, නිස්සරණය කියන මේ දහම් මගින් දුරු වෙන්නට ඕන. ව්‍යාපාදයක් නැගෙනවා නම් ඒ ව්‍යාපාදෙහි ස්වභාවය, එහි ආදීනවය, ඒ වාගේම ඒ නිස්සරණය කියන ක්‍රමවේදයෙන් මිදෙන්නට ඕන. යම්කිසි කෙනෙක්ගේ හිතට විහිංසාවක් ආවොත් ඒ පිළිබඳව විහිංසාවෙන් ලබන්නා වූ දේ, ඒ වාගේම එහි ආදීනවය,
ඒ වාගේම නිස්සරණය කියන කාරණයන්ගෙන් මිදෙන්නට ඕන. හතරවෙනි කාරණය. එතෙන්ද අපි හැරුණොත් කතංච භික්කවේ භික්ඛු න වනං පටිච්චා දේතා හෝති. කවුද මහණෙනි මේ ශ්‍රාවකයන් අතර තුවාලයට බෙහෙත් නොකර ඉන්නේ කියලා අහනවා. එහෙම නොකර ඉන්න කෙනෙක්ටත් මේ සම්බුද්ධ ශාසනයේ පිරිහීමක් ඇති වෙනවා. මොනවද මේ තුවාල කියලා කියන්නේ? ගවයන්ගේ නම් කටු කොහොල් වල යද්දී වෙනත් සත්තුන්ගෙන් වෙච්චි හිරිහැර වලින් සමසිදුරු වීම තමයි ගවයන්ට නම් තුවාලේ. හැබැයි සම්බුද්ධ ශාසනයේ මේ අපේ මිනිසුන්ට මේ ලෝකේ සම්බුද්ධ ශාසනයේ පමණක් නෙවෙයි මේ සත්ත්ව ප්‍රජාවටම දෙවි මිනිසුන් සහිත අපට තුවාල 6ක් තියෙන බව බුදු පියාණන් වහන්සේ දක්වනවා. ඉද බික්කවේ බික්කු චක්කුණා රූපන් දිස්වා නිමිත්තක් ගාහි හෝති අනනුභ්‍යංජනක් ගාහි යත්තාදිකරණ මේතං චක්කු ඉන්ද්‍රියං අසංඋතං විහරන්තං අවිජ්ජා දෝමනස්සං පාපකා කුසලා ධම්මා අන්වාස්ස වේයුං තස්ස සංවරාය න පටිපජ්ජති. අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මම ධර්මයේ දේශනා කරලා තියෙනවා ඇහෙන් යම් බඳු රූපයක් දැක්කහම කොහොමද පිළිපදින්නේ කියලා. ඇහෙන් රූපයක් දැකලා අපි කොහොමද ඒ රූපය පිළිබඳව පිළිපදින්නේ? හේතු ඇති කල්හි මේ රූපය හටගත් බවත් එසේ හටගත්තා වූ රූපය අතරක් නොතියා කාලයකට හෝ අවකාශයකට හෝ අවස්ථාවක් නොතියා අනිත්‍ය ස්වභාවයට පත්වෙන බව කියන తත්වය දැනගත්තොත් එහෙම නැත්නම් සුභවාදී දෙයක් දැක්කහම එහි ආස්වාද ආදීන නිස්සරණ කියන ස්වභාවයෙන් මේ කාරණාවන් වටහා නොගෙන ප්‍රතිකර්මයක් නොකළොත් ඇහැ කියන්නේ හරියට තුවාලයක් වගේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එහෙමද නැද්ද කියලා අපි විමස ගන්නට ඕන. මේ ඇහැ නැමැති තුවාලය නිසා මොන තරම්නම් දුක් කන්දරාවකට අපි පත් වෙලා ඇද්ද? ඇහෙන් රූප දැකලා ඒ පිළිබඳව විවිධාකාරයේ තීන්දුව තීරණ අරගෙන විවිධාකාරයේ කටයුතු සිද්ධ කරමින් දුකටපත් වෙලා ඇති අපි. බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ නොවැසු තුවාලයක් වහපුවාම නැතුවාම තුවාලේ වැඩි දියුණු වෙලා සත්වයන් මැරිලා යනවා වගේ අපිත් ඇහැ බුදු පියාණන් වහන්සේ කියපු තාලෙට සංවර කරගත්තේ නැත්තම් එහෙම නැත්තම් වහගත්තේ නැත්තම් ඇහැ පියාගන්න එක නෙමෙයිනේ වහගන්නවා කියන්නේ සම්බුද්ධ ශාසනේ. ඇහැ පිළිබඳව හික්මුනේ නැත්තම් රූප දැකලා ඒ පිළිබඳව සංකල්ප හදාගෙන ගිලිලා මමත්වයෙන් මේ දේ ග්‍රහණය කරගත්තා නම් එතන දුකයි කියන කාරණේ බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒ වගේම තමයි දෙවෙනි තුවාලේ ඔබ යොපොහම දෙනාම දන්න කන නොවැසූ කනක් තිබ්බොත් ඒක හරියට තුවාලයක් වගේ. ඒක වහගන්නට ඕන. ශබ්ද අහන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ශබ්ද අහන්න එපා කියන කාරණේ නෙමෙයි. යම්කිසි කෙනෙක් ශබ්දයක් ඇහුණාම එහි සමුදය නිරෝධ ලක්ෂණය දැනගෙන මට උනාය මගේ ශබ්දය මට කීවාය කියලා අවිද්‍යාවට බැස පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි ආදී සංකාර රැස් නොකර ඉන්න යම්කිසි කෙනෙක් සුදුස්සෙක් බවට පත් වෙනවා නම් අන්න එදාට ඔහු වහපු කන් ඇත්තෙක් වෙනවා. එහෙම නැත්නම් ඔහු විවෘත කරගත්ත කන තියෙන කෙනෙක්. එහෙම වුණොත් ඔහු තුවාලයකට බෙහෙත් කරගත්තේ නැහැ වගේ තමයි. කනෙන් අහන ශබ්දයට පුළුවන් තරම් ප්‍රතිචාර දක්වන්න තමයි හිත කය වචනය පෙළඹෙන්නේ. හිත කය වචනේ යමක් අහපුවාම ඒකට මොකද්ද කරන ප්‍රතිකර්මය කියලා හිතනවා මිසක් මේ තුවාලයක් බව දැනගෙන මේ කන නැමැති තුවාලය බුදු පියාණන් වහන්සේ දීපු ඖෂධයෙන් වහගන්නට තවර ගන්නට මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ නැමැති ඖෂධය පාවිච්චි කරගත්තේ නැත්නම් අපි සම්බුද්ධ ශාසනයෙහි පරිහානියකට ලක් වෙනවා. ඒ නිසා සුපින්වත්නි තුන්වෙනි ඉන්ද්‍රියට යොමු වෙලා බැලුවත් නාසය කියන්නේ තුවාලයක්. මේ සුගන්ධය නිසා මේ ගඳ සුවඳ නිසා බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ නැමැති ඖෂධයෙන් මේ කන පිළිබඳව ඇස පිළිබඳව පිළිපැද්දේ නැහැ වගේ නාසය පිළිබඳව පිළි නොපැද්දත් ඒක තුවාලයක් හැටියට බොහෝ මරණාසන්න දුකක් හෝ මරණය
සදිසි දුකක් හෝ ඇති කරන බව තමයි අනිකුත් සූත්‍රවලදී බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. ඒ නිසා ඔබ හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවන්තයින් හැටියට මේ ධර්මයේ ශ්‍රවණය කරනවා වගේම අනිකුත් ඉන්ද්‍රියන් වන දිව, ඒ වාගේම කය, ඒ වාගේම මනස කියන මේ සයාකාර වනයන්, තුවාලයන් බුදු පියාණන් වහන්සේගේ සමුදය නිරෝධ ලක්ෂණ සහිත චතුරාර්ය සත්‍ය නැමැති ධර්ම ඖෂධයෙන් ආවරණය කරගෙන දුක් රහිත වූ තුවාල වන වර්ධනයෙන් මරණය කරා නොයන නිර්වාණය නැමැති දහම කරා පැමිණෙන්නට සුදුස්සෙක් බවට පත් වෙන්නට ඕන. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දක්වපු මේ 11 ආකාර කාරණයන්ගෙන් අපි අද සුවිශේෂී තැනකට මේ ධර්ම කාරණාවන් කතා කළ ආකාර 4කින් පළවෙනි එක තමයි රූපාදී ලක්ෂණයන් පිළිබඳව දැනගන්නා එක. එහෙම නොදැනගත්තොත් පිරිහෙන බව. දෙවෙනි කාරණය තමයි කරන්නා වූ කර්මයට අනුව එහෙම නැත්නම් කුසල කර්ම අකුසල කර්ම කවරක්ද කියලා දැන හඳුනා ගන්න එක. එහෙම නොවුනොත් පිරිහෙනවා කියන එක. ඒ වාගේම ඉහෙඩ මැස්සන් ඉවත් කිරීම නැමැති මේ සම්බුද්ධ ශාසනයෙහි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ නුසුදුසු සිතුවිලි වලින්, පාපී අකුසල සිතුවිලි වලින් ජීවිතේ ක්‍රමක්‍රමයෙන් නිදහස් කරගත්තොත් ඒ නිදහස් කර ගැනීම හරියට ජීවිතේ ඊටාම සුළුවට පටන්ගෙන මහා දුකකට පත් කරගන්නා වූ මේ ඉහඬයන් ඉවත් කරා වගේ කියන කාරණය. අනිත් එක තුවාලයකට ප්‍රතිකර්ම නොකර හිටියොත් තුවාලයේ උඩු දුවලා විනාශ වෙනවා වගේ සත්වයින් මේ සම්බුද්ධ ශාසනයේ නොවැසූ ඇස කන නාසය දිව ශරීරයේ මනස ඇති පුද්ගලයන් දුකටපත් වෙන බව බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මකාරණා 4 පිළිබඳව අපි සාකච්ඡාවක් සිද්ධ කළා. තව දුරටත් මම මේ මහා ගෝපාලක සූත්‍රයේහි ධර්මකාරණා අද දවසේ විස්තර කරන්නට අදහස් කරන්නේ නැහැ, කතා කරන්නට. මේ දේශනාව මින් સમાપ્ત කරනවා. මේ පින්වත් පිරිස මතුවට තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ ධර්ම සාකච්ඡාව හා සම්බන්ධ වෙන්න. ඉන් අනතුරුව ලබන සතිය අපිට අවස්ථාව යෙදුනාම ඊළඟ සතියේ දිනකදී ඉරිදා දවසකදී මේ ගෝපාල සූත්‍රයේ ඊතුරු ධර්ම පරයය සාකච්ඡා කිරීමේ අපේක්ෂාවෙන් දැන් මේ පින්වත් පිරිසට අවස්ථාව සපයනවා මේ සාකච්ඡා කළ ධර්ම කාරණා සම්බන්ධව තම තමන්ගේ ධර්මාදහස් ඒ වාගේම සාකච්ඡාවන් ඉදිරියට කරගෙන යන්නා හැටියට ඔබ සැමට තුනුරුවන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරමින් අද සද්ධර්ම සාකච්ඡාවට මුල පුරමින් මේ සූත්‍ර දහම් සාකච්ඡාවේ සූත්‍ර දහම් දේශනා පරයය අවසන් කරනවා. සම්බුදු සරණයි.